හිංසනය පරදමු. ආදරය පතුරමු. වර්ල්ඩ් විෂන් වෙතින් පණවිඩයක්. ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොතයා කරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. අපි ජීවිතයට නැතුවම බැරි වෛද්‍ය පරීක්ෂණ පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. ඒ වැඩසටහනේ දෙවැනි පියවර අද විකාශය වන්නේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම ගැන කතා කළා. ඒ වගේම අපි පොරොන්දු වුණා ඔබට තෙලුත් බලනවායි කියලා. රුධිරයේ මේද විශ්ලේෂණය ගැනත් අද අපි කතා කරනවා. මා කැමති ගුරු මණ්ඩලය හඳුන්වා දෙන්න අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙන කොළඹ ජාතික රෝහලේ රසායන ව්‍යාධි වේදයේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගයා කටුලන්ද මහත්මිය ආයිබෝවන්. ඒ වගේම අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තෙස් ජන්නාය ගුරුතුමා ආයිබෝවන්. අපි තෙලුත් බලමු නේද? ඔව්. දැන් ඇත්තටම මේ පරීක්ෂණය මම හිතන්නේ ඔය රුධිරයේ තියෙන මේද ප්‍රමාණය නැත්තම් ලිපිඩ ප්‍රමාණය බලන එක මේකත් අර වගේම මේ निराහාරව ඉඳලා තමයි මේ ලිපිඩ කොච්චරක් තියෙන්න පුළුවන්ද කියන එක බලන්නේ. මම ඒ පිළිබඳව අපේ විශේෂඥ වෛද්‍යතුමිය ඒකේ ඒ සංරචක පිළිබඳව කතා කරයි. මෙතෙන්දී බලාපොරොත්තු වෙනවා මේ අපේ රුධිරයේ තියෙන මේ ලිපිඩ පිළිබඳව බලන්න. ඒ කියන්නේ මේ ලිපිඩ කියන එක ගත්තොත් එහෙම දැන් ලිපිඩ වල තියෙනවා ට්‍රයිග්ලිසරයිඩ් තියෙනවා. ඒතර මේ ට්‍රයිග්ලිසරයිඩ් කියන ඒවා අපිට බොහෝ වෙලාවට ආහාරයේ හරහා එන්නේ. අපි සාමාන්‍ය විවාරෙදි කියනවා එදිනෙදා අපි කන තෙල් කෑම නිසා තමයි ඒවා එන්නේ. ඩේ ටු ඩේ ෆැට් කියලා අපි සාමාන්‍ය විදිහට කියන්නේ ට්‍රයිග්ලිසරයිඩ්. එතකොට ඊට අමතරව කොලෙස්ටරෝල්. දැන් මේ කොලෙස්ටරෝල් වලත් හසන්ත මහත්මයා මේ ගොඩක් වෙලාවට තියෙනවා වර්ග දෙකක්. ඒ තමයි HDL කොලෙස්ටරෝල් කියන එකයි LDL කොලෙස්ටරෝල් කියන එකයි. ඉතින් ඔය මේ ගොඩක් වෙලාවට අපේ සාමාන්‍ය ව්‍යවහාරයේදී නම් මේ කියන්න පුරුදු වෙලා තියෙන හොඳ කොලෙස්ටරෝල් නරක කොලෙස්ටරෝල් කියලා තමයි කියන්නේ. මේකේ අදහස තමයි high density lipoprotein cholesterol කියන එක. මේක low density lipoprotein cholesterol කියන එක. එතකොට මේකේ මේ අපේ ආහාරය හරහාත් මේ කොලෙස්ටරෝල් එනවා. ඒ වගේම අපේ අක්මාවේ සෛලවල ක්‍රියාකාරීත්වයේදීත් ඇඟ ඇතුළෙත් කොලෙස්ටරෝල් යම් ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. මේ කොලෙස්ටරෝල් රුධිරය හරහා පරිවහනය වෙන්නේ ප්‍රෝටීනත් එක්ක සම්බන්ධ වෙලා. ඒ නිසා high density lipoprotein cholesterol, low density lipoprotein cholesterol මේකට සිංහලෙන් කියන්න පුළුවන් වැඩි ඝනත්ව ලිපොප්‍රෝටීන කොලෙස්ටරෝල් අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන කොලෙස්ටරෝල් කියලා. එතකොට මේ තුන තමයි ප්‍රධාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ ට්‍රයිග්ලිසරයිඩයි LDL කොලෙස්ටරෝල් කියන එකයි HDL කොලෙස්ටරෝල් කියන එකයි LDL කොලෙස්ටරෝල් කියන මෙන්න මේ වර්ග තුන තමයි අර අපේ රුධිරය තුල කොච්චර වෙනස් වෙනවද කියන එක ගැන තමයි අපි විශේෂයෙන් බලන්න ඕනේ. මොකද මේවය ප්‍රමාණයන් වෙනස් වීමත් සමග මේ ලොකු රෝග ලක්ෂණයක් මතුවෙන්නේ නැති වෙන්න පුළුවන් මුලදී. අර ග්ලූකෝස් මට්ටම ගැන කතා කළා වගේ නෙමෙයි මුලදී සමහර විට මේක ලොකුවට ඇඟට දැනෙන්නේ නැතුව වෙන්න පුළුවන්. ඒ වුණාට රෝග ගණනාවකට හේතුවක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අර කියනවා නම් අපි කියන්නේ නිහඬ මාරයා වගේ තත්වයක් තමයි මේකේ තියෙන්නේ. අපි සමහර වෙලාවට දන්නේ නැතුව ගොඩ කාලයක් ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ පරීක්ෂණයත් අර ග්ලූකෝස් පරීක්ෂාව වගේම වැදගත් වෙනවා. මම හිතන්නේ මේ පරීක්ෂණය කරන හැටි සහ ඒකේ මොනවද මට්ටම් කියන එක ගැන අපේ විශේෂඥ වෛද්‍යතුමිය පැහැදිලි කරා. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. රුධිර මේද විශ්ලේෂණය ගැන අප කතා කරන විශේෂඥ වෛද්‍යතුමිය. තව පොඩි පැහැදිලි කිරීමක් ලිපොප්‍රෝටීන් ගැන කරොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් ඇත්තටම රුධිරයේ කියන්නේ රුධිර සෛල සහ තරලයක් තියෙනවනේ ප්ලාස්මා. තිස්ස මහතා කියපු විදිහට අපේ රුධිරයේ තියෙන ට්‍රයිග්ලිසරයිඩ් සහ කොලෙස්ටරෝල් ගැන අපි නිතර මැන බැලීම ඉතාම වැදගත්. එතකොට ඇත්තටම අපේ රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩුයි මේ කොලෙස්ටරෝලුයි පරිවහනය වෙන්නේ මේ ඇපෝලිපෝප්‍රෝටීන් කියන පාටිකල් හරහා. දැන් මේ ඇපෝලිපෝප්‍රෝටීන් කියන පාටිකල් එකක තියෙන ව්‍යුහය තමයි මෙතන පෙන්වන්නේ. මේක ඇත්තටම අපිට බලා ගන්න බෑ අන්වීක්ෂයකින්වත්. ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින් පේන විදිහ තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන LDL පාටිකල් එකක්.
එතකොට දැන් මම මෙතන පෙන්නන්නේ දැන් ඇඟේ මේ වගේ ලිපෝප්‍රෝටීන් පාටිකල් වර්ග 5ක් තියෙනවා ලේවල. එතකොට ඒවා සයිස් එකේ විදිහට මෙතන පෙන්නලා තියෙනවා. කයිලෝමයික්‍රෝන් කියලා තියෙනවා. VLDL, IDL, LDL, HDL. එතකොට HDL කියන පාටිකල් එක ඊටාම කුඩායි ඝනත්වයෙන් වැඩි. ඒකෙත් කොලෙස්ටරෝල් තියෙනවා. අනිත් හැම පාටිකල් එකේමත් කොලෙස්ටරෝල් තියෙනවා. එතකොට අපි ලිපිඩ් ප්‍රොෆයිල් එකේ තියෙනවා ටෝටල් කොලෙස්ටරෝල් කියලා දෙයක්. එතකොට මේ පාටිකල් පහේම තියෙන කොලෙස්ටරෝල් අපි මනිනවා. මැනලා ඒක ටෝටල් කොලෙස්ටරෝල් විදිහට දෙනවා. එතකොට මේක 200ට අඩු නම් ඊටාම හොඳයි. 200 240ත් කමක් නෑ. නමුත් 240ට වැඩි නම් අපි ඒක හොඳ තත්වයක් නෙමෙයි, අවදානම් තත්වයක්. ඒ මම කිව්වේ ටෝටල් කොලෙස්ටරෝල් ගැන. ඊට අමතරව අපි LDL පාටිකල් එක තමයි මේකේ තියෙන හොඳම නැති පාටිකල් එක. ඒකේ තියෙන කොලෙස්ටරෝල් බැලුවහම ඒකට අපි කියනවා LDL කොලෙස්ටරෝල් කියලා. එතකොට මේ LDL කොලෙස්ටරෝල් මට්ටම 100ට වඩා අඩුවෙන් තියාගන්න තමයි අපි මහන්සි වෙන්න ඕන. 100ට වඩා වැඩි නම් අපි බෙහෙත් අරගෙන ඒක 100ට වඩා අඩු කරන්න ඕන. ඊට පස්සේ HDL කොලෙස්ටරෝල් කියන්නේ හොඳ කොලෙස්ටරෝල්. එතකොට මේක සාමාන්‍යයෙන් තියෙන්නේ 40ත් 60ත් අතර. ඉතින් 60ට වැඩි නම් ඊටාම හොඳයි. එතකොට අවදානම අඩුයි. 60ට වඩා වැඩි නම් 40ට වඩා අඩු නම් HDL කොලෙස්ටරෝල් අවදානම වැඩි. එතකොට මොකද්ද මේ අවදානම? ඇඟේ කොලෙස්ටරෝල් ට්‍රයිග්ලිසරයිඩ් දෙකම වැඩි වෙනවා නම් අවදානම් තත්වයක් එනවා ඇතරස්ක්ලරෝසිස් කියන තත්වයට. ඒ කියන්නේ හෘදය වස්තුවේ කිරීටක ධමනිවල ඇතිවෙන මේ කොලෙස්ටරෝල්ුයි ට්‍රයිග්ලිසරයිඩුයි ඩිපොසිට් වෙලා ඇතිවෙන තත්වයක්. එතකොට ඒකෙන් තමයි රුධිර වාහිනී බ්ලොක් වෙලා heart attack ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇගේ අනිත් තැන්වල රුධිර වාහිනීත් බ්ලොක් වෙලා ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ස්ට්‍රෝක්ස් ඇති වෙන්න පුළුවන්. මොළයට රුධිර සපයන රුධිර නාල බ්ලොක් වෙලා. ඉතින් ඒක නිසා මේ කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කරගන්නම ඕන. මෙතන පෙන්වන්නේ ලිපෝප්‍රෝටීන් පාටිකල් වල තියෙන කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණ. එතකොට හැම එකේම ට්‍රයිග්ලිසරයිඩුත් තියෙනවා. එතකොට ට්‍රයිග්ලිසරයිඩ් ලෙවල් එක 150ට වැඩි නම් නැවතත් ඇතරස්ක්ලරෝසිස් වල අවදානම වැඩි. මේ තියෙන්නේ ලිපිඩ් ප්‍රොෆයිල් පරීක්ෂණ වාර්තාවක්. එතකොට මේකේ ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එක 180යි. ඒ කියන්නේ ඒක 200ට අඩු හින්දා මේ ලෙඩාගේ කොලෙස්ටරෝල් ලෙවල් එක ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එක හොඳට පාලනය වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. LDL කොලෙස්ටරෝල් එකත් 102යි. එතකොට හරිනම් තියෙන්න ඕන 100ට අඩුවෙන්. ඉතින් 100ට ඉතාම ආසන්නයේ තියෙනවා. ඒ වගේම ට්‍රයිග්ලිසරයිඩ් ලෙවල් එක 109යි. මේකත් 150ට වඩා අඩු නිසා ලෙඩාගේ අවදානම් තත්ත්වය අඩුයි. ඊට අමතරව ඒ ලෙඩාගේ HDL කොලෙස්ටරෝල් එක 56යි. ඒ කියන්නේ ඒක අඩු නැහැ. 40ට අඩු නම් තමයි අවදානම වැඩි. නමුත් මේක 60ට වැඩි නැහැ. නමුත් 40යි 60යි අතර තියෙන හින්දා අවදානම සාමාන්‍ය තත්ත්වයේ තියෙන්නේ. ඒ කියන්නේ අඩුයි කියන්න පුළුවන්. ඊට අමතරව මේකේ තවත් දත්ත කීපයක් දීලා තියෙනවා. VLDL කොලෙස්ටරෝල් කියලා එකකුත් ගණනය කරලා තියෙනවා. ඒකත් මෙයාගේ හොඳ තත්ත්වයේ තියෙනවා. ඊට පස්සේ තවත් දෙයක් තියෙනවා non HDL කොලෙස්ටරෝල් කියලා. මෙහෙම එකකුත් දැන් කැල්කියුලේට් කරලා දෙනවා. මේක මේ පස්සේ එකතු වෙච්ච එකක්. ඇත්තටම මේක අලුත් දෙයක් නෙමෙයි. මේ ටෝටල් කොලෙස්ටරෝල් වලින් HDL කොලෙස්ටරෝල් එක අඩු කරාම එන ගාන තමයි non HDL කොලෙස්ටරෝල් කියන්නේ. ඒක අලුතෙන් කරපු පරීක්ෂණයක් නෙමෙයි. නිකන් කැල්කියුලේෂන් එකක් පමණයි. එතකොට මේ ලෙඩාගේ මේක 124යි. ඇත්තටම ඒක තියෙන්න ඕන 130ට වඩා අඩුවෙන්. එතකොට මෙයාගේ 130ට වඩා අඩුවෙන් තියෙන හින්දා ඒකෙන් එන අවදානමත් අඩුයි. ඊට පස්සේ තවත් දෙයක් තියෙනවා total cholesterol to HDL cholesterol ratio එක. මේකත් හැම පරීක්ෂණ වාර්තාවකම ලිපිඩ් ප්‍රොෆයිල් වාර්තාවකම අනිවාර්යයෙන්ම දෙන දෙයක්. ඒකත් calculated value එකක්. එතකොට මේක 3.5ට වඩා අඩුවෙන් තියෙන්න ඕන. ඉතින් මේ ලෙඩාගේ මේක 3.2යි. එතකොට මේ ලිපිඩ් ප්‍රොෆයිල් එක හොඳටම කන්ට්‍රෝල් වෙච්ච පේෂන්ට් කෙනෙක්ගේ ලිපිඩ් ප්‍රොෆයිල් එක. මේ තියෙන තවත් රෝගියෙකුගේ දැන් මේ අවුරුදු 43ක රෝගියෙක්ගේ ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කාන්තාවකගේ. ඉතින් එයාගේ ටෝටල් කොලෙස්ටරෝල් 291යි.
එතකොට ඒක රිස්ක් එක හයි රිස්ක් 240ටත් වඩා වැඩි. අවදානම් වැඩි. ඊට පස්සේ ටෝටල් කොලෙස්ටරෝල් එක ගත්තොත් 208යි. ඒකෙත් අවදානම හොඳටම වැඩි. වෙරි හයි වෙන්නේ 190ට වැඩි වුණාම මෙයාගේ 190ටත් වඩා වැඩි. ට්‍රයිග්ලිසරයිඩ් නම් එයාගේ එච්චරම වැඩි නැහැ 150ට කිට්ටුයි. HDL කොලෙස්ටරෝලුත් නරකම නැහැ 50යි. ඊට අමතරව non HDL කොලෙස්ටරෝල් එකත් 241යි. ඒකත් හයි රිස්ක් කියලා ගන්න පුළුවන්. මොකද 190ට වඩා වැඩි නිසා. ඊට පස්සේ යාගේ total cholesterol to HDL ratio එක 5.8යි. තියෙන්න ඕන 3.5ට අඩුවෙන්. එතකොට ඒකෙනුත් අවදානම් තත්ත්වය ගොඩක් වැඩි කියලා තමයි පෙන්වන්නේ. එතකොට ඉතින් මේ වගේ රිපෝට් එකක් ආවහම යාගේ බෙහෙත් වැඩි කරන්න ඕන. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. තිසනායක මහත්තයා ඔය වාර්තාවල පෙන්වන දේවල් සමහර විට ඇඟෙන් පෙන්වන්නේ නැහැ. කායිකව කිසිම දෙයක් නොදැනී වාර්තාව එන්නත් කලින් ගියා ඉන්නවා. ගියා කියන්නේ එලෝ ගියාය. එහෙම දෙලු වෙන්න පුළුවන් නේද? වෙන්න පුළුවන්. දැන් ඔය අපි මුලින් කලින් දවසේ කතා කරේ රුධිරයේ ග්ලූකෝස් මට්ටමනේ. රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනකොට නම් ඔබ අර කිව්වා වගේ රෝග ලක්ෂණ ඒ පුද්ගලයාට තදින් දැනෙනවා. නමුත් මේ කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් නැත්නම් රුධිරයේ මේ තෙල් මට්ටම නැත්නම් රුධිරයේ තියෙන ලිපිඩ මට්ටම වැඩිවීම අර මුලදී වැඩි වෙද්දී ඒවා දැනෙන්නේ නැහැ බොහෝ වෙලාවට රෝග ලක්ෂණ ලෙස. නමුත් ඒකෙන් ශරීරයට වෙමින් පවතින හානිය සිදු වෙමින් පවතිනවා. ඉතින් අර අපේ වෛද්‍යතුමිය පැහැදිලි කළා වගේ දැන් මම ඒක තවදුරටත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙහෙම එක කොටසක් අරගෙන දැන් අපි හිතමුකෝ මේ හෘදේ තියෙනවා කියලා. මේ හෘදයට රුධිරය සපයන මෙහෙම තියෙනවානේ කිරීටක දමනි කියලා જાතියක් මෙහෙම. හෘදේ බිත්තියටත් රුධිරය සපයන්න ඕනේ. මෙන්න මේ වගේ කිරීටක දමනියක් මේ වාගේ තැනක් ගත්තොතින් එහෙම මේකේ මෙහෙම තියෙනවා රුධිර වාහිනිය මේ තියෙන කිරීටක දමනිය. මේ කිරීටක දමනියේ මෙන්න මෙහෙම මේ බිත්තියෙහි මේ කියන මේ කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් තැම්පත් වෙන්න පුළුවන්. එහෙම තැම්පත් වීම නිසා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම. මේ වගේ තත්ත්වයක්. ඒ කියන්නේ මෙන්න මේ ටිකේ ඔය අපි කියන ට්‍රයිග්ලිසරයිඩ් සහ කොලෙස්ටරෝල් තැම්පත් වෙන්න පුළුවන් මේ ආකාරයට මේ විදිහට. මෙහෙම තැම්පත් වීම යන්තමින් පටන් අරන් අපි පරීක්ෂණයක් කරලා බලලා ඒ ගැන හොයන්නේ නැතුව හිටියොත් ටික මේක තැම්පත් වෙලා මේ රුධිරය ගලා යෑම කෙරෙහි ලොකු බාධාවක් මේක ඇති වෙන්න පුළුවන්. මෙන්න මෙතනින්. ඊටාම ලොකු බාධාවක් රුධිරයට ගලාගෙන යන්න බැරි වෙන්න පුළුවන්. එතකොට දැන් මේ බාධාව නිසා රුධිරය ගලාගෙන යනවා අඩුයි. එතකොට හෘදයේ සමහර වෙලාවට ඒ රුධිර වාහිනියෙන් රුධිරය සපයන මෙන්න මේ ප්‍රදේශයට ප්‍රමාණවත් පරිදි රුධිරය ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම ඒකේ තියෙන සෛල මිය යෑම නිසා ඇන්ජයිනා තත්ත්වයක් ඒ වගේම heart attack එකක් ඇති වෙලා හෘදය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වෙන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මෙවැනි කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් තැම්පත් වීම අපිට ඒ තැම්පත් වෙන මුල් අවස්ථාවෙම දැනෙන්නේ නැහැ. සමහර ලාවට ඒකෙන් වෙන්න ඕනි heart attack එකක් ආවට පස්සේ තමයි අපි දන්නේ මෙවැනි ඇතෙරොස්ක්ලෙරෝසිස් එකක් එහෙම නැත්නම් මෙහෙම ලිපිඩ තැම්පත් වීමක් වුණාද කියන එක. ඉතින් ඒක නිසා මේ පරීක්ෂණය ගොඩ වැදගත් වෙනවා. මේ පරීක්ෂණයේදී අපිට පේනවනේ අපේ කොලෙස්ටරෝල් මට්ටම, ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අර වෛද්‍යතුමිය පැහැදිලි කළා වගේ ඒකේ අවදානම් මට්ටමට වඩා වැඩි වෙලා යනවා නම් අපිට මේ தત્ත්වය ඇති වෙයි කියන එක පිළිබඳ අවදානමක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා අවදානමට පෙර සූදානම විදිහට ඒ මට්ටම් අඩු කර ගැනීමට මේ රිපෝට් එක ගොඩක් වැදගත් වෙනවා. විසන් වෛද්‍යතුමිය මේ හෘදයාබාධ ඇති වෙනවනේ. සමහරුන්ට රෝග ලක්ෂණ සහිතව ඇති වෙනවා. සමහරුන්ට එක විට ඇති වෙලා එක විට ක්ෂණික මරණයට පත්වෙච්ච අවස්ථා තියෙනවා. දැන් ඒ මරණයට පත් නොවි හෘදයාබාධයක් ඇති වෙලා ඒක නැවත සාමාන්‍ය තත්ත්වයකට පත් වෙමින් පවතින රෝගියෙක් වෙන්න පුළුවන්. ඒ රෝගියා ගෙනාපුවාම කරන පරීක්ෂණ මොනවද? ඔව්. ඇත්තටම අපි heart attack එකක් එහෙම නැත්නම් හෘදයාබාධයක් කියලා හිතන්නේ රෝගියා රෝහලට එන්නේ
වේදනාවක් එක්ක චෙස්ට් පේන් එකක් එක්ක. ඒතකොට චෙස්ට් පේන් එකක් ආවම තමයි අපි මේ පරීක්ෂණ කරන්නේ. ECG පරීක්ෂණයකුත් කරනවා නේද? අපි එතකොට කරන පරීක්ෂණ දෙකක් තියෙනවා. එකක් ECG අනිත් එක ලේ පරීක්ෂණ. එතකොට පපුවේ වේදනාවක් සමග ECG පරීක්ෂණය පොසිටිව් වුණොත් ඒ කියන්නේ ඒකේ හෘදයාබාධයක ලක්ෂණ ආවොතින් අපිට ලෙඩාව අඳුනගෙන ලෙඩාට බෙහෙත් කරන්න පටන් ගන්න පුළුවන්. නමුත් සමහර යම් percentage එකක් ඉන්නවා chest pain එක එනවා. නමුත් ECG changes appear වෙන්නේ නැහැ. එතකොට ඇත්තටම අපිට හිතා ගන්න බෑ මෙයාට ට්‍රීට්මන්ට් කරන්න ඕනද නැද්ද කියලා. ඒ කියන්නේ පපුවේ කැක්කුමක් තියෙනවා ECG වාර්තාව ඒක පෙන්වන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට රුධිර පරීක්ෂණ ඊටාම වැදගත් වෙනවා. එතකොට දැන් ඇත්තටම දැන් අවුරුදු 4-5ක 10ක විතර ඉඳන් ලංකාවෙත් මේ ට්‍රොපොනින් කියන පරීක්ෂණය කරනවා. එතකොට ඊට කලින් කරා ඔය CK level CK කියන එන්සයිම් level එක. හැබැයි දැන් හුඟක් රෝහල් වල ට්‍රොපොනින් කියන පරීක්ෂණය කරනවා. හැබැයි මේ පරීක්ෂණය බ්ලඩ් වලත් පොසිටිව් වෙන්න පැය 4ක් යනවා. එතකොට පැය 4ක් ඉඳලා තමයි මේ රුධිර පරීක්ෂණය කරන්න වෙන්නේ. ඒක අවාසි සහගත තත්ත්වයක්. හැබැයි දැන් ළඟකදී ඉඳලා අවුරුද්දක විතර ඉඳන් ලංකාවෙත් කරගන්න පුළුවන් high sensitive troponin කියන පරීක්ෂණය. එතකොට high sensitive troponin එකට අපිට පැය 4ක් ඉන්න ඕන නැහැ. chest pain හැදිලා පැය භාගයක් ඇතුළත රෝගියා රෝහලට ආවොතින් අපිට ලේ එකක් අරගෙන high sensitive troponin බලන්න පුළුවන්. එතකොට ඒක බලලා ඊට අමතරව ඒක අඩු නම් අපිට ආයි පැයකින් හරි පැය දෙකකින් හරි තවත් පරීක්ෂණයක් කරලා මේකේ වැඩිවීමක් තියෙනවද කියලා බලන්න පුළුවන්. එතකොට ඒ වැඩිවීම මත අපිට හෘදයාබාධය අඳුර ගන්න පුළුවන්. එතකොට මේ high sensitive troponin කියන පරීක්ෂණය ඊටාම වැදගත්. ඒක හින්දා හෘදයාබාධ හැදිලා එන රෝගීන් ගොඩ දෙනෙක් අපිට කලින්ම අඳුරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිකාර කරලා ඒගොල්ලන්ගේ ජීවිතය බේර ගන්න පුළුවන්. එතකොට ඇත්තටම මේක ගොඩක් පෙරලිකාර පරීක්ෂණයක් කියලා කියන්න පුළුවන් ලංකාවට ළඟදී හඳුන්වලා දීපු. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. කලින් Tamanට හෘදයාබාධයක් ඇති වුණාද නැද්ද කියලා පරීක්ෂණයකින් දැනගන්න පුළුවන්. මේක ඉතා දියුණු තත්ත්වයක්, වටිනා සේවයක් නේද? ජීවිතයක් බේරගන්නට ලොකු උදව්වක් අත්වලක් බවට පත් වෙනවා. තිස්සජානාගෘතුමා සමහර අයට දැන් අර ඇති උනේ හෘදයාබාධයක්ද එහෙම නැත්නම් අර සමහර අයට තියෙනවා ગેස්ට්‍රයිටිස් වගේ හේතු නිසාත් පපුව හිර වුණා, පපුව රිදෙනවා කියලා කියනවා. ඉතින් එතකොට ඇත්තටම හෘදයාබාධයක් ඇති වුණාද එහෙම නැත්නම් මේ පපුවේ වෙන වේදනාවක් දාවි කියන එක බලා ගැනීමට ස්ථිර නිර්ණායකයක් හොයාගන්න තියෙන අවස්ථාවක් තමයි ට්‍රොපොනින් පරීක්ෂණය කියලා කියන්නේ. ඉතින් ඒ ට්‍රොපොනින් පරීක්ෂණය පොසිටිව් වෙනවා කියලා කියන්නේ. එතකොට අපිට ඒකෙන් ඇත්තටම හඳුනා ගන්න පුළුවන් හෘදයාබාධයක් ආවද කියන එක. එහෙම ආවද කියලා හඳුනා ගැනීමෙන් තියෙන වාසිය තමයි එතකොට අපිට ඊට අදාළව පරීක්ෂණ ටික කරන් යන්න පුළුවන්. හෘදයේ තත්ත්වය මොකක්ද? කිරීටක දමනය අවහිර වෙලාද? කොච්චරක් අවහිර වෙලාද? ඒ ටික මොකද ඒවත් ගොඩාක් වියදම් වැඩි පරීක්ෂණ. ඒක නිසා ඒවා කරනවද නැද්ද කියලා තීරණය කරලා හෘදය පිළිබඳ පූර්ණ ඇගීමක් පරීක්ෂණයක් කරන්න නිර්ණායකයක් විදිහට මේ පරීක්ෂණයේ ට්‍රොපොනින් ටෙස්ට් එක යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඇති වෙලා තියෙන හෘදයාබාධයේ ප්‍රතිඵල හැටියට වෙනත් ඉන්ද්‍රියයන්ට යම් යම් හානි වෙලා තියෙනවද කියලා අනුමාන කරන්නත් අවස්ථාවක් ලැබෙනවනේ. ඒ ඔස්සේ පරීක්ෂණ කරන්න පුළුවන් නේ. ඇත්තටම මේ ස්ලයිඩ් එකෙන් පෙන්නනවා මේ කිරීටක දමනියක කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ක්‍රමයෙන් heart attack තත්වයක් දක්වා ඒක වර්ධනය වෙන විදිහ. පළවෙනි එකෙන් පෙන්නන්නේ කිරීටක දමනියක හරස් කඩක්. එතකොට මේකේ කොලෙස්ටරෝල් තැන්පත් වෙලා මේ වගේ පොඩි ප්ලාක් එකක් කියලා කියන්නේ මේ ප්ලාක් එකක් හැදෙනවා. ඊට පස්සේ ඒක තවත් ලොකු වෙනවා. තවත් ලොකු දැන් මේ තත්වයේ තියෙනකොට ලෙඩාට කිසිම රෝගී තත්වයක් පෙන්눔 කරන්නේ නැහැ. මේක පොඩි සිහින්වීමක් පමණයි. නමුත් මේක පොඩ්ඩක් මේ විදිහට තව ලොකු වෙනකොට අර ඇන්ජයිනා කියලා තත්වයක් එනවා. ඒ කියන්නේ ලෙඩා මහන්සි වෙනකොට chest pain එකක් එනවා. ආපහු එයා රෙස්ට් කරන වෙලාවට ඒක නැති වෙනවා. ඊට පස්සේ මේක තවත් විශාල වෙනකොට එයාට රෙස්ට් එකෙත් chest pain එකක් එනවා. ඊට පස්සේ ඒක දැන් මේ ඇතරොස්ක්ලෙරෝටික් ප්ලාක් එක මෙහෙම තියෙනකොට
රුධිරයේ තියෙන පට්ටිකා අනිත් සංඝටක මේකේ තැන්පත් වෙලා ත්‍රොම්බස් එකක් කියලා එකක් හැදෙන්න පුළුවන්. රුධිර කැටියක්. මේ රුධිර කැටිය හැදුනහම එතකොට තත්වය ටිකක් භයානකයි. ඒ රුධිර කැටිය තවත් වර්ධනය වෙලා සම්පූර්ණයෙන්ම කිරීටක ධමනි නාලය හිර වුණහම තමයි heart attack එකක් හැදෙන්නේ. මේ වගේ වෙලාවට ECG එකත් පොසිටිව් වෙනවා. ට්‍රොපොනීනුත් වැඩි වෙනවා. හැබැයි ඊට කලින් අවස්ථා තියෙන්න පුළුවන් ECG නෙගටිව් වෙන්න පුළුවන්. සමහර විට ට්‍රොපොනීන් පොසිටිව් වෙන්න පුළුවන්. ඒ වගේ අපිට අඳුනගන්න එක එක ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ ECG හරි නැත්තම් ට්‍රොපොනීන් හරි. තිස්සජන්නා ගුරුතුමා මේ විද්‍යුත් කන්තු රේඛන පරීක්ෂාව ECG කියලා හඳුනන සුලභ ලෙස කරන පරීක්ෂණයක්. අපි පොඩ්ඩක් කතා කරන එක වටිනවා. ECG පරීක්ෂණය කියලා කියනකොට හසන්ත මහත්මයා ඒකේ ජීව විද්‍යාත්මක පැත්ත පැහැදිලි කළොත් අපේ මේ හෘදය තියෙනවනේ මේ හෘදයේ නිරන්තරයෙන්ම සිද්ධ වෙනවනේ සංකෝචන ඉහිල්වීමේ ක්‍රියාවලි සමූහයක්. එතකොට ඒ සංකෝචන ඉහිල්වීමේ ක්‍රියාවලි සමූහය සිද්ධ වෙන්න විශේෂයෙන් බලපානවා මෙන්න මෙතන තියෙනවා SA නෝඩ් කියලා හඳුන්වන SA ගැටය කියලා හඳුන්වන කොටසක්. ඒකෙන් ඊට පස්සේ පටන් ගන්නවා AV නෝඩ් එක. ඊට පස්සේ ඇවිල්ලා මේ විදිහට කර්ණික කෝෂික කලඹ සහ පර්කින්ජේ තන්තු කියලා මෙහෙම අපේ හෘදයේ තියෙනවා. හෘදයේ හෘත්පේශිය සංකෝචනය ඉහිල්වීම සිද්ධ කරන්න අවශ්‍ය කරන යම්කිසි විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් ඇති කරන නැත්නම් අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් පොඩි කරන්ට් එකක් නිර්මාණය කළා මේ හෘදය පුරාම හෘත්පේශිය පුරාම මේ කරන්ට් එක අරගෙන යන පද්ධතියක් තියෙනවා. ඒකට අපි කියනවා හෘදේ සන්නායන පද්ධතිය කියලා. එතකොට ඔය කරන්ට් එක ඇති වෙන ආකාරය සහ ඒක මේ පේශිවල පැතිරිලා යන ආකාරය අපිට මනින්න පුළුවන්. දැන් ඒ හෘදය වස්තුවේ ඇතිවන මේ විද්‍යුත් විභව අන්තර රටාව ඒක වෙනස් වෙන විදිහ අපිට මේ මතු පිටින් ඉලෙක්ට්‍රෝඩ හයි කරලා ඉවරලා බලන්න පුළුවන් ඒකේන රටාව මගින් හෘදේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියන එක. ඒ කියන්නේ කර්ණිකාවල ආකුංචය ඊට පස්සේ කෝෂිකාවල ආකුංචය හෘදේ සම්පූර්ණ විස්තරණය වෙන අවස්ථාව ඒවට අදාළව නිවැරදිව ඇතුලේ ඒ විද්‍යුත් ක්‍රියාකාරීත්වය තියෙනවද කියලා හෘදය ඇතුලේ සිදුවන විද්‍යුත් ක්‍රියාකාරීත්වය මේ මතු පිටින් ඉලෙක්ට්‍රෝඩ හයි කරලා බලන්න පුළුවන් හෘදයට කිසිම බලපෑමක් නැතුව. වියදම් අඩු සහ හරිම තීරණ ගැනීමට ප්‍රයෝජනවත් පරීක්ෂණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ව්‍යායාම කරන්ට සලස්වලත් ECG පරීක්ෂණ කරන ECG කියලා කියනවනේ නේද? ඒකෙදි අර අපි යම්කිසි කායික වශයෙන් මහන්සි වෙනකොට ECG එක නැත්තම් අපේ හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය කොයි ආකාරයකට වෙනස් වෙනවද කියලා එක එක ලෙවල් වලින් මනින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ජීවිතයට නැතුවම බැරි වෛද්‍ය පරීක්ෂණ ගැනයි ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ. මට අවසන් පාලක මැදිරියට යන්න පණිවිඩ කීපයක් සඳහන්. ලයිෆ්බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ්බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අප නැවත ටෙලිවිෂන් ඉස්කෝලේ සමග තිස්සජන්නාය ගුරුතුමා අපි අක්මාව ගැනත් කතා කරමු නේද? ඔව් අක්මාව ගැන කතා කරනකොට ඇත්තටම අක්මාව කියන්නේ අපේ දේහයේ තියෙන බහුකාර්ය අවයවය. අපි මීට කලින් වැඩසටහනකදී කතා කළ අක්මාව පිළිබඳ අක්මාවේ අභ්‍යන්තර ව්‍යුහය, බාහිර ව්‍යුහය, ඒකේ තියෙන කොටස් සහ අක්මාව බද්ධ කරන හැටි පවා කලින් කතා කරා. දැන් මේ කතා කරන්න යන්නේ අපි මේ අක්මාව හරියට වැඩ කරනවද? කොහොමද ඔබේ අක්මාව හරියට නිවැරදිව ක්‍රියා කරනවද කියලා රුධිරය අරගෙන පරීක්ෂා කරලා කියන්න පුළුවන් ඔබේ අක්මාවේ ක්‍රියාකාරීත්වය කොයිතරම්ද කියලා. ඒතර අපි ඒකට කියනවා liver profile කියලා. නැත්තම් අක්මාව පිළිබඳව කරන පරීක්ෂණය. ඒකෙදි මේ අක්මාවෙන් මුකුත් ගන්නෙ නෑ. රුධිරය අරගෙන රුධිරයේ සංඝටක වෙනස් වීම මගින් අපිට නිගමනය කරන්න පුළුවන් අක්මාවේ තත්ත්වය මොකක්ද කියලා. විශේෂයෙන්ම මෙතෙන්දී අක්මාවේ සමහර එන්සයිම් වල ක්‍රියාකාරීත්වය කොයි වගේද කියලා මනින්න පුළුවන්. ඒ වගේම අක්මාවෙන් හදනවා ගොඩාක් වෙලාවට ප්‍රෝටීන. ඔබ අහලා ඇති රුධිරයේ තියෙන ඇල්බියුමින් ප්‍රෝටීනය ඒක හදන්නේ අක්මාවෙන්. ඒතකොට රුධිරයේ ප්‍රෝටීන ලෙවල් එක වෙනස් වෙන්නත් අක්මාවේ තත්ත්වය බලපානවා.
ඒ වගේම බිලිරුබීන් වැනි සමහර බහිශ්‍රාවී ද්‍රව්‍ය හදන එකත් කරන්නේ අක්මාවෙන්. එතකොට මේ අක්මාවේ ක්‍රියාකාරීත්වය කියන එක අපිට මේ අක්මාව කොයිතරම් සාර්ථකව හොඳට වැඩ කරනවද කියන එක පිළිබඳව බලන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ අක්මාව ආශ්‍රිත රෝග ගත්තහම ඇල්කොහොලික් සිරෝසිස් කියලා එකක් තියෙනවා. ඒ වගේම නන් ඇල්කොහොලික් සිරෝසිස් කියලා එකක් තියෙනවා. ඒ වගේම ෆැටි ලිවර් කියන එක මම හිතන්නේ ලංකාවේ මේ වන විට සෑහෙන ව්‍යාප්තියක් තියෙනවා ෆැටි ලිවර් කියන එක. ගොඩාක් අයට තියෙනවා අපේ මේ අපේ ආහාර පුරුදු, ඒ වගේම අපේ ජීවන රටාව, ඒ වගේ දේවල් නිසා ෆැටි ලිවර් දැන් බහුතරයකට දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ අපේ ෆැටි ලිවර් තත්ත්වයක් තියෙනවද? එහෙම නැත්නම් ඊටත් වඩා එහාට ගිහිල්ලා නන් ඇල්කොහොලික් සිරෝසිස්ද, ඒ වගේම ඇල්කොහොල් භාවිතා කරලා නිසා හැදෙන ඇල්කොහොලික් සිරෝසිස් තත්ත්ව තියෙනවා. මෙකී නොකී රෝග තත්ත්ව ගොඩකට බලපාන අක්මාව කොහොමද ක්‍රියා කරන්න කියලා බලා ගන්න තියෙන පරීක්ෂාව තමයි ලිවර් ප්‍රොෆයිල් කියලා කියන්නේ. අපේ විශේෂඥ වෛද්‍යතුමිය ඔව් ඇත්තටම තිස්ස මහතා කියපු විදිහට අක්මාශ්‍රිත රෝගවලදී වැඩි වෙන එන්සයිම් වර්ග දෙකක් තියෙනවා. එකක් AST අනිත් එක ALT. මේක තමයි අපි වැඩියෙන්ම කරන්නේ. එතකොට අක්මාව ආශ්‍රිත ඕනෑම රෝගී තත්වයකදී මේක වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෛරස් ආසාදනය නිසා ඇතිවන හෙපටයිටිස් වලදීත් වැඩි වෙනවා. මේක ඇල්කොහොලික් සිරෝසිස් වලදී, ඊට පස්සේ ෆැටි ලිවර් වලදී, නන් ඇල්කොහොලික් සිරෝසිස්, ඔය හැම එකේදීම AST ALT වැඩි වෙනවා. හැබැයි මේකේ පොඩි දෙයක් අපිට මේකෙන් දැනගන්න පුළුවන්. ඇල්කොහොල් හින්දා ඇති වෙන සිරෝසිස් වලදී AST වැඩි ALT වලට වඩා. හැබැයි අපි තව කියනවනේ නන් ඇල්කොහොලික් සිරෝසිස් කියලා. ඒකෙදි වැඩියෙන් වැඩි වෙන්නේ ALT. ඒ වගේ අපිට පොඩි දෙයක් ඒකෙන් තවත් දැනගන්න පුළුවන්. ඊට අමතරව දැන් තිස්ස මහතාත් ඇල්බියුමින් ගැන කිව්වා. එතකොට එකපාරට වකුගඩු රෝගයක් හැදුණු ගමන්ම ඇල්බියුමින් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ටික කලක් තියෙනකොට ඇල්බියුමින් අඩු වෙන්න පුළුවන්. එතකොට සිරෝසිස් වලදී ඇල්බියුමින් අඩුයි. ඊට අමතරව දැන් තවත් එන්සයිම් වර්ග දෙකක් තියෙනවා. ඔය ලිවර් ප්‍රොෆයිල් එකකදී කරන එකකට කියනවා ගැමා GT කියලා. එතකොට ගැමා GT කියන එකත් ලිවර් ඩිසීස් වලදී වැඩි වෙනවා. හැබැයි ඇල්කොහොල් ආශ්‍රිත ලිවර් ඩිසීස් වලදී මේක ගොඩාක් වැඩි. ඒ කියන්නේ ඇල්කොහොල් වලින් මේ එන්සයිම් එක ඉන්ඩියුස් කරනවා කියලා කියන්න පුළුවන්. ඊට අමතරව තව ඇල්කලයින් ෆොස්ෆටේස්, ඒ කියන්නේ ALP කියලා එන්සයිම් එකක් තියෙනවා. මේකත් අක්මාව ආශ්‍රිත රෝගවලදී වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව බිලිරුබීන් ගැනත් සඳහන් කරා. ඇත්තටම බිලිරුබීන් හදන්නේ ලිවර් එකේ. ලිවර් එකෙන් තමයි ඒක බහිශ්‍රාවය කරන්නේ. එතකොට ලිවර් එකේ ඩිසීස් වලදී මේක බ්ලඩ් වල වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලිවර් එකේ මේක හදනවා, නමුත් එළියට යවා ගන්න බෑ. ඉතින් ඒක නිසා ඒක බ්ලඩ් වලට ගිහිල්ලා බිලිරුබීන් වැඩි වෙන්න පුළුවන්. දැන් හෙපටයිටිස් වලදී කහපාට වෙනවනේ හැම. කහපාට වෙන්නේ මේ බිලිරුබීන් කියන සංඝටකයේ හින්දා. එතකොට ඒක අපි බ්ලඩ් වලත් බලනවා. එතකොට තමයි බිලිරුබීන් වැඩි වෙන්නේ. මෙතන තියෙනවා ලිවර් ප්‍රොෆයිල් එකක් කරපු පරීක්ෂණ වාර්තාවක්. ඒකේ විදිහට ටෝටල් ප්‍රෝටීන් සාමාන්‍ය අගයක් තියෙනවා. ඇත්තටම අපිට වැදගත් වෙන්නේ ලිවර් ෆන්ක්ෂන් එකක් විදිහට ඇල්බියුමින් ලෙවල් එක. මේකේ 4.2යි. ඒක ඒ අගය සාමාන්‍ය අගයක්. ඊට පස්සේ ඊට අමතරව මේකේ බිලිරුබීනුත් 0.5යි. ඒ කියන්නේ ඒකත් සාමාන්‍ය අගයක්. ඊට පස්සේ ALT වලට තවත් නමක් SGPT කියන්නේ. ALT එකත් 39යි. ඒකත් සාමාන්‍ය අගයට වඩා ඉතාම පොඩ්ඩක් වැඩි. 35ට වඩා පොඩ්ඩක් වැඩි ALT. මට හිතෙන්නේ ඒක නම් සැලකිය යුතු වැඩිවීමක් කියලා ගණන් ගන්න බෑ. නමුත් අපි මේ වගේ එකක් දැක්කහම මේක සම්පූර්ණයෙන්ම ඉග්නෝර් කරන්නත් බෑ. හොඳම දේ තව ටික දවසක් ඉඳලා ආයි කරලා බලන එක. ඊට පස්සේ ගැමා GTත් කරලා තියෙනවා. ඒක 28යි. ඒක නෝමල්. ඇල්කලයින් ෆොස්ෆටේස් හෙවත් ALP කියන එන්සයිම් එකත් කරලා තියෙනවා. ඒක 66යි. ඒකත් සාමාන්‍යයි. AST ඒකට SGOT කියලාත් කියනවා. ඒක 37යි. ඒකත් 7කින් වැඩි. රෙෆරන්ස් රේන්ජ් එකට වඩා 7ක් වැඩි. දැන් මේ වගේ එකක් වුණත් අපි ආයිත් රිපීට් කරලා බැලුවට කමක් නැහැ. සාමාන්‍ය මේ ඔක්කොම නෝමල් වෙලා AST ALT මේ වගේ යන්තම් වැඩි වුණොත්
අපි ළඟදී මොනවා හරි වෛරල් ඉන්ෆෙක්ෂන් එකක් එහෙම දෙයක් හැදිලා ඒකෙන් රිකවර් වෙච්ච ලෙඩෙක් කියලා අපිට හිතන්න පුළුවන්. මොකද අනිත් ඔක්කොමත් නෝමල්, මේවත් හොඳටම නෝමල්. ඉතින් ඇඟට අමාරුවකුත් නැත්තම් වෙන ලෙඩකුත් නැත්තම් මේක අමතක කරන්න පුළුවන්. නමුත් ඔබ මේ ගැන සැලකිලිමත් නම් නැවත සති 2-3ක් ඉඳලා නැවතත් කරලා බලන්න පුළුවන්. ඒ වගේම විසන් වෛද්‍යතුමේ SGOT, SGPT අසාමාන්‍ය ලෙස ඉහළ යන අවස්ථා තියෙනවනේ. තාවකාලිකව එහෙම වෙන්න පුළුවන්ද? ඔව්. මොකද වෛරල් හෙපටයිටිස්, ඔය හෙපටයිටිස් A කියලා කියන්නේ කහවුණ කියලා. ඒකෙදි මේ දෙක ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. 10 ගුණයක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් වෛරල් ඉන්ෆෙක්ෂන්, ඒ කියන්නේ ඩෙන්ගු වල පවා මේ දෙක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. අසාමාන්‍ය ලෙස ඩෙන්ගු ගොඩක් සිවියර් ඩෙන්ගු එකක් නම්. ඊට අමතරව සිරෝසිස් වලදී ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඇල්කොහොලික් හෙපටයිටිස් ඒ වගේ ගොඩක් රෝගවලදී මේක එහෙම වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ රෝගයේ බරපතලභාවය, දරුණුභාවය ගැන මේක ඉන්ඩිකේටර් එකක්. දැන් ඩෙන්ගු වලදී මේවා ගොඩක් වැඩි නම් අපි බය වෙන්න ඕන. යන්තම් වැඩි නම් ඒ කියන්නේ අපිට ලෙඩ ගොඩක් භයානක නෑ කියලා නිගමනයකට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් සිරෝසිස් තත්ත්වයේ ඉන්න කෙනෙකුගේ වාර්තාවේ කොහොම වෙන්න පුළුවන්ද ඔය අගයන්? මේවා ගොඩක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේවා ගොඩක් වැඩි වෙනවා කියන්නේ සෙල් ඩැමේජ් වෙනවා. ඩැමේජ් වෙලා ගිහිල්ලා ඩැමේජ් වෙන්න දෙයක් නැති වුණාම මේවා නෝමල් වෙන්නත් පුළුවන්. මේවා වැඩි වෙලා අඩු වෙනකොට දේවල් දෙකක් වෙන්න පුළුවන්. එකක් ලෙඩේ හොඳ වෙලා පුළුවන්. එහෙම නැත්නම් liver එක ඩැමේජ් වෙලා ගොඩක් ඩැමේජ් වෙලා දැන් මේ දෙක නෝමල් වෙලා වෙන්නත් පුළුවන්. ඒක හින්දා ඒ වගේ වෙලාවක තනිකරම ALT AST මත පමණක් අපි රඳා පවතින්න හොඳ නැහැ. පිළිකා තත්ත්වයකදී ඔයනි අගයන් කොහොම වෙන්න පුළුවන්ද වෛද්‍යතුමිය? පිළිකා තත්ත්වය ඇති වෙලා තියෙන්නේ අක්මාවේ නම් මේ දෙක AST ALT දෙක එච්චර වැඩි නොවි තියෙන්නත් පුළුවන්. හැබැයි යන්තම් වැඩි වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට වෙන තැනක පිළිකාවක් හැදිලා අක්මාවට ඒක පැතිරිලා ඒ වගේ වෙලාවක වුණත් යන්තම් වැඩි වෙලා තියෙන්නත් පුළුවන්, ගොඩක් වැඩි වෙලා තියෙන්නත් පුළුවන්. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. තෙස ජනනායක ගුරුතුමා අපි වකුගඩුවල නිරෝගීතාවය ගැනත් කතා කරන්න ඕනේ. ඊට අදාළ පරීක්ෂණ ගැන. ඔව්. ලංකාවේ මං හිතන්නේ ගොඩාක් වකුගඩු රෝගී තත්ත්වය ගැන වාර්තා වෙනවා. CKDU කියන මේ වකුගඩු රෝගී තත්ත්වය chronic kidney disease unknown etiology කියලා අපි හඳුන්වනවා. හේතු හඳුනා නොගත් වකුගඩු නිදන්ගත වකුගඩු රෝගය කියලා එකකුත් ලංකාවේ උතුරු මැද උතුරු පළාත් ආදීහි පැතිරිලා තියෙනවා. ඊට අමතරව වෙනත් chronic kidney diseases දකින්න ලැබෙනවා. acute kidney diseases කියලා හඳුන්වන විවිධ ආකාරයේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයන් දකින්න පුළුවන්. මේ වකුගඩුව ආශ්‍රිත රෝගී තත්ත්වයන් වලදී හසන්ත මහත්මයා මේ අපිට දකින්න පුළුවන් සිද්ධි දෙකක් තියෙනවා. එකක් තමයි දැන් වකුගඩුව කියන්නේ ඔය දැන් අපි ගත්තොත් අපේ අක්මාවේදී අපි ආහාරයට ගත්ත ප්‍රෝටීන ජීර්ණය කරලා ඇමයිනෝ ආම්ල අරන් ගියාම අක්මාවේදී ඇමයිනෝ ආම්ල බිඳ හෙලනකොට හැදෙනවා ඇමෝනියම් අයන. ඒතර ඒක ඇමෝනියා බවට පත් කරනවා. ඒ කියන්නේ ඇමයින් කාණ්ඩේ ඇමෝනියා බවට පත් කරනවා. ඒ ඇමෝනියා ඊට පස්සේ යූරියා බවට පත් කරනවා. ඔය යූරියා හදන එක කරන්නේ අක්මාව. දැන් අක්මාව යූරියා හැදුවට මේ යූරියා ටික රුධිරයට ආවහම මේ රුධිරයේ තියෙන යූරියා, රුධිරයේ තියෙන ඇමෝනියා, ඒ වගේම අපේ පේශිවල ක්‍රියාකාරීත්වය දිගට සිද්ධ වෙනකොට පේශිවල හැදෙනවා ක්‍රියටිනින් කියලා જાතියක්. අර ක්‍රියටින් ෆොස්ෆේට් වලින් හැදෙනවා ක්‍රියටිනින් කියලා જાතියක්. දැන් ඔය කියන ඇමෝනියා, යූරියා, ක්‍රියටිනින් කියන සියලුම සංයෝග අපේ ශරීරයේ ඇතිවන අපද්‍රව්‍ය. ඒ අපද්‍රව්‍ය ටික අපේ ශරීරයෙන් අයින් කරන්න ඕනේ. මේ අපද්‍රව්‍ය ටික ශරීරයෙන් අයින් කරන්න තමයි වකුගඩු දෙක තියෙන්නේ. එතකොට වකුගඩු වල ඇතිවන රෝගී තත්ත්වයක් නිසා සිද්ධ වෙන දෙයක් තමයි එක්ක මේ අපද්‍රව්‍ය පෙරෙන එක හරියට සිද්ධ වෙන්නේ නැහැ. අපද්‍රව්‍ය ටික පෙරිලා අයින් උනේ නැතොත්
අන්න රුධිරයේ අපද්‍රව්‍ය වැඩි වෙනවා. ඒ රුධිරයේ අපද්‍රව්‍ය වැඩි වෙනවා කියන්නේ රුධිරයේ ඇමෝනියා වැඩි වෙන්න පුළුවන්, යූරියා වැඩි වෙන්න පුළුවන්, ක්‍රියටිනින් වැඩි වෙන්න පුළුවන්. මේ තුනම වැඩි වෙන්න පුළුවන් රුධිරයේ. ඉතින් මේ තුනේ සාමාන්‍ය තියෙන්න ඕනි අගයට වඩා මේ ප්‍රමාණයන් වැඩිවීම රුධිරය තුල අපේ අවයව හැම එකටම හානිකර බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මේක හරියට අර අපේ නගර සභාවෙන් කුණු ටික ගිනිච්චේ නැතුවා වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. තැන් තැන් වල කුණු ගොඩ ගැහිලා පාර යන්න බැරි තත්ත්වයක් ඇති වෙන්නේ සමහර වෙලාවට එකපාරට ඒ වගේ සිදුවීම් වෙනවනේ. ඒ වගේ අපේ බහිස්රාවී අපද්‍රව්‍ය ටික ඔක්කොම පෙරලා අපේ ශරීරයෙන් අයින් කරලා රුධිරය පිරිසිදු කරලා දෙන්නේ වකුගඩු දෙකෙන්. වකුගඩුව හරියට ක්‍රියා කරන්නේ නැති වුනහම මේ අපද්‍රව්‍ය ටික පෙරිලා යන්නේ නැති වුනහම රුධිරය තුල මේ අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. විශේෂයෙන්ම ක්‍රියටිනින් ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා වැඩි වෙනවා. එතකොට ඒ ප්‍රමාණය මගින් තීරණය කරනු ලබනවා වකුගඩුවට කොච්චරක් දුරට ක්‍රියාශීලීත්වය අඩු වෙලාද කියන එක. ඉතින් එතකොට ඒ නිසා වකුගඩුව ගැන බැලීමට තියෙන පරීක්ෂණත් ගොඩක් වැදගත් වෙනවා. විසඤ්ඤවද්තුමිය. ඔව්. තිස්ස මහතා කියපු විදිහට ඇත්තටම දැන් අපේ ඇඟේ හදන ප්‍රධාන බහිශ්‍රාවී අපද්‍රව්‍යයක් තමයි ඇමෝනියා. එතකොට මේ ඇමෝනියා කියන්නේ ටොක්සික් සබ්ස්ටන්ස් එකක්. එතකොට අක්මාවේදී මේක යූරියා බවට පත් කරනවා. යූරියා බවට පත් කරනවා. යූරියා එච්චර ටොක්සික් කෙමිකල් එකක් නෙමෙයි. එතකොට යූරියා බ්ලඩ් එක්කලා ගිහිල්ලා වකුගඩු වලින් පෙරිලා ඇඟෙන් අයින් වෙනවා. එතකොට ඇත්තටම වකුගඩු ක්‍රියාකාරීත්වය බලන්න ඉස්සර ගොඩක් කරේ යූරියා. එතකොට යූරියා ලෙවල් එක තමයි හැමතිස්සෙම අපි වකුගඩු පරීක්ෂණයක් විදිහට භාවිතා කරේ. නමුත් දැන් අපි එහෙම නෙමෙයි. අපි ඊට වඩා හොඳයි කියලා ක්‍රියටිනින් තමයි වකුගඩු වල ක්‍රියාකාරීත්වය බලන පරීක්ෂණය විදිහට අඳුරගෙන තියෙනවා. හැබැයි තාමත් අපි යූරියාත් කරනවා. නොකර ඉන්නේ නැහැ. දෙකමත් කරනවා. එකම ප්‍රශ්නේ තියෙන්නේ වකුගඩු ආබාධයක් නැතුව වුණත් යූරියා වැඩි වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් අන්න ඒකයි ක්‍රියටිනින් ඊට වඩා හොඳයි කියලා කියන්නේ. එතකොට ක්‍රියටිනින් හැදෙන්නේ මාංශ පේශිවල තියෙන ෆොස්ෆොක්‍රියටින් වලින් තමයි. එතකොට මේ ක්‍රියටින් වකුගඩු වලින් පෙරිලා අයින් වෙනවා. එතකොට ඒ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩු වෙනකොට ලේවල ක්‍රියටිනින් ලෙවල් එක වැඩි වෙනවා. ඉතින් හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ක්‍රියටිනින් ලෙවල් එක රුධිරේ වැඩි වෙන්නේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය 50%කින් විතර අඩු වුණාම. එතකොට මේ පළවෙනි 50% අඩු වෙනකොට අපිට මේක හොයාගන්න විදිහක් නැහැ ක්‍රියටිනින් විතරක් කරලා. අන්න ඒ අවස්ථාවේ අපි මේ ක්‍රියටිනින් එක පාවිච්චි කරලා එස්ටිමේෂන් එකක් ගන්නවා. මේ එස්ටිමේෂන් එකෙන් අපි එස්ටිමේටඩ් GFR කියලා එකක් හොයනවා. එතකොට මේ එස්ටිමේටඩ් GFR එක මගින් අපිට යාගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය ගැන හොඳ වැටහීමක් ගන්න පුළුවන්. එතකොට එස්ටිමේටඩ් GFR එක 90ට වඩා වැඩි නම් ඒ කියන්නේ යාගේ වකුගඩු හොඳට වැඩ කරනවා කියන එක. ඒක ඊට පස්සේ අපි එක එක ස්ටේජස් වලට බෙදලා තියෙනවා 90යි 60යි 60යි 30යි එහෙම අඩු වෙවි යන විදිහට. ඉතින් 15ටත් වඩා අඩු නම් අපි කියනවා ඒක end stage renal disease කියලා. එතකොට අපිට හොඳටම වකුගඩු නරක් වෙලා අර ඩයලිසිස් කරන්න ඕන තත්ත්වයට එනවා ගොඩක් අඩු වුණාම. ඉතින් එතකොට මේ ක්‍රියටිනින් කියන්නේ ඊටාම හොඳ පරීක්ෂණයක්. එතකොට ඒකෙන් අර එස්ටිමේටඩ් GFR කියන එක කැල්කියුලේට් කරගන්න අපිට පේෂන්ට්ගේ වයසයි පේෂන්ට්ගේ ගෑනුද පිරිමිද කියන ඉන්ෆෝමේෂන් එකයි වැදගත්. ඒ දෙක දන්නව නම් තමයි අපිට එස්ටිමේටඩ් GFR කියන එක ලබා ගන්න පුළුවන්. මේ බොහෝ පරීක්ෂණවල ප්‍රතිඵල ස්ත්‍රී පුරුෂ භාවයේ වයස අනුව අඩු වැඩි වෙන්න පුළුවන්. අපේක්ෂිත අගයන් වෙනස් වෙන්න පුළුවන්. දැන් ඇත්තටම සමහර ටෙස්ට් වලට හසන්ත දැකලා ඇති රෙෆරන්ස් රේන්ජ් කියන ඒවා දීලා තියෙනවා ගෑනු අයට වෙනම පිරිමි අයට වෙනම වයස අනුව වෙනම එහෙම. දැන් ඔය එස්ටිමේටඩ් GFR කියන එක හදනකොට ඒකයි අපිට වයසයි ගෑනුද පිරිමිද කියන එකයි වැදගත් වෙන්නේ. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි.
ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දැන් හසන්ත මහත්මයා අපි මෙතන කතා කරේ දැන් ක්‍රියේටිනින් කියන සංයෝගය හැදෙන අපද්‍රව්‍යයක්නේ. ඒ අපද්‍රව්‍ය මේ වකුගඩුවෙන් පෙරිලා අයින් වෙනවා. එතකොට ඒක රුධිරයේ වැඩි වෙනවා කියන්නේ පෙරීම සාර්ථකව වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ෆිල්ටර් එක හරියට වැඩ කරන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ෆිල්ටර් එකෙන් පෙරිලා යන්නේ නැහැ කියන එකයි ඒකේ අදහස. සමහර විට ඔයිට වඩා වෙනස් දෙයක් වකුගඩුවේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ වකුගඩුව කියන එක ගත්තාම ඒක හරහා රුධිරයේ යනකොට ඒ රුධිරයේ තියෙන සමහර ද්‍රව්‍ය පෙරිලා යන්න ඕනි, සමහර ද්‍රව්‍ය පෙරෙන්නේ නැති වෙන්න ඕනි. දැන් පෙරෙන්න හොඳ නැති ද්‍රව්‍ය පෙරිලා යන එකත් ලෙඩක්. පෙරෙන්න ඕනි දේ පෙරෙන්නේ නැති එකත් ලෙඩක්. දැන් මේ පෙරෙන්න ඕනි ක්‍රියේටිනින් පෙරිලා අයින් වෙන්න ඕනි. ඒක අයින් වෙන්නේ නැත්තම් ලෙඩක්. ඒ වගේම රුධිරයේ ඕකෙන් යනකොට රුධිරයේ තියෙන ඇල්බියුමින් තියෙනවානේ. ඒ ඇල්බියුමින් පෙරෙන්න හොඳ නැහැ. ඒ ඇල්බියුමින් වකුගඩුව හරහා ගිහිල්ලා ආපහු එන්න ඕනි. මොකද ඇල්බියුමින් රුධිරයට අත්‍යවශ්‍යයි. සමහර අයගේ වකුගඩු වල මේ ෆිල්ටර් එකේ ඩැමේජ් එක නිසා පෙරිලා මුත්‍රා සමග එළියට යන්න හොඳ නැති ඇල්බියුමින් මුත්‍රා සමග අයින් වෙන්න පුළුවන්. එතකොට දැන් ඒකත් වකුගඩුව ආශ්‍රිත වෙන කිසියම් මේ රෝගී තත්වයක්. මොකද පෙරිලා ඉවත් විය නොයුතු ඇල්බියුමින් පෙරිලා යන එකත් ඒකත් රෝගයක්. ඒ වගේම පෙරිලා අයින් වෙන්න ඕනි මේ ක්‍රියේටිනින් අඩුවෙන් පෙරිලා යන එකත් රෝගී තත්වයක්. දැන් මෙතන පෙන්නනවා රෝගියෙකුගේ ක්‍රියේටිනින් වාර්තාවක්. එතකොට සීරම් ක්‍රියේටිනින් ලෙවල් එක 0.75 මිලිග්‍රෑම්ස් per ඩෙසිලීටර් කියලා පෙන්නනවා. මේක නෝමල් රේන්ජ් එකේ තියෙනවා. එතකොට ඒකෙන් EGFR කියන එක කැල්කියුලේට් කරලා තියෙනවා. ඒක ඇවිල්ලා තියෙනවා 98යි කියලා. එතකොට මෙතන දීලා තියෙනවා ඒකේ රේන්ජ් එක. ඒක 90ට වඩා වැඩි නම් ඒ කියන්නේ නෝමල්. එතකොට මේ පේෂන්ට්ගේ මේ රිපෝට් පරීක්ෂණ වාර්තාවෙන් පෙන්නනවා එයාගේ වකුගඩු ක්‍රියාකාරීත්වය සාමාන්‍යයි කියලා. මෙතන තියෙනවා තවත් පරීක්ෂණ වාර්තාවක් අවුරුදු 67ක පිරිමි කෙනෙක්ගේ. එයාගේ සීරම් ක්‍රියේටිනින් 8.78යි. ඒ කියන්නේ ගොඩක් වැඩි. මොකද අපර් ලිමිට් එක 1.25 නිසා එයාගේ එස්ටිමේටඩ් GFR එක 6යි. ඒ කියන්නේ 15ටත් අඩුයි. ඒ කියන්නේ මෙයාට රීනල් ෆේලියර් තියෙනවා. ඒ කියන්නේ වකුගඩු දුර්වල වෙලා. හොඳටම දුර්වලයි. ඒ කියන්නේ මෙයා ඩයලයිස් කරන්න ඕන තත්ත්වයේ ඉන්නේ. ඒ කියන්නේ හරිනම් ඩයලයිස් කළා ඊට පස්සේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට මුහුණ දෙන්න වෙනවා. ඒ තරමට අඩුයි. රීනල් ෆන්ක්ෂන් ටෙස්ට් කිව්වම ක්‍රියේටිනින් අනිවාර්යයෙන්ම තියෙනවා. ඊට අමතරව ඒකේ තියෙනවා සීරම් ඉලෙක්ට්‍රොලයිට්ස් කියලා. ඒ කියන්නේ පොටෑසියම්, සෝඩියම් and ක්ලෝරයිඩ් තුනත් බලනවා. එතකොට කිඩ්නි වල ෆන්ක්ෂන් එක අඩු වෙවි යනකොට පොටෑසියම් වැඩි වෙනවා ටික ටික. සෝඩියම් අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඊට අමතරව ඒකේ තියෙනවා තව යූරික් ඇසිඩ් කියලා එකක්. ඒකත් වැඩි වෙන්න පුළුවන්. අනිවාර්යෙන් යූරියාත් තියෙනවා රීනල් ප්‍රොෆයිල් කිව්වම. ඊට අමතරව සමහරු කැල්සියම්, ෆොස්ෆේට් ඒ වගේ දේවලුත් ඒකේ කරනවා. විශේෂ වෛද්‍යතුමිය දැන් මේ නිරෝගී කෙනෙක් වුණත් ඉඳලා හිටලවත් මේ පරීක්ෂණ කරලා බලන එකේ වරදක් නැහැ නේද? අනිවාර්යයෙන්ම සීරම් ක්‍රියේටිනින් කියන එක නම් ලංකාවේ කරලා බැලිය යුතුම පරීක්ෂණයක්. සාමාන්‍යයෙන් අවුරුදු 40ට වැඩි වෙනකොට මේක කරලා බලන්න ඕන. ඒකට එක හේතුවක් ලංකාවේ දැන් මේ CKDU කියන තත්වය තියෙනවා. ඊට අමතරව ලංකාවේ දියවැඩියාව වැඩිපුර තියෙනවා. කොලෙස්ටරෝල් ආශ්‍රිත තත්වයන් තියෙනවා. මේ හැම එකක්ම හින්දා වකුගඩු අමාරු වෙන්න පුළුවන්. එතකොට මේක කරලා බැලුවොතින් කලින් හඳුනාගෙන ගොඩක් බරපතල වෙන්න කලින් ඒකට ප්‍රතිකාරයක් තියෙනවා. මොකද සමහර විට අධික රුධිර පීඩනයේ හින්දාත් ගොඩක් වකුගඩු අමාරු වෙන්න පුළුවන්. ඒතර මේක කලින් හඳුනාගත්තොත් රුධිර පීඩනය පාලනය කරලා රෝගය නවත්ත ගන්න පුළුවන්. ක්‍රියේටිනින් මට්ටම අඩු වෙන්නේ අපේක්ෂිතාගයට වඩා අඩු වෙච්ච අවස්ථාවක් තියෙනවද? එහෙම වෙන්න පුළුවන්. මොකද මේක හදන්නේ ඇඟේ තියෙන මසල් වලින්නේ. එතකොට දැන් මේ රෙෆරන්ස් රේන්ජ් එක හදලා තියෙන්නේ නෝමල් අයට. සමහර අය ඉන්න පුළුවන් ගොඩක් කෙට්ටු. අඩුවෙන් කෑම කාලා එහෙම අයගේ මසල් අඩු හින්දා ක්‍රියේටිනින් ලෙවල් එක බ්ලඩ් වල අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තට බොඩි බිල්ඩර්ස් ලගේ මේක වැඩි වෙන්න පුළුවන් වකුගඩු අමාරුවක් නැතුවත්. ඒගොල්ලන්ගේ මසල් වැඩි නිසා.
තවත් වෛද්‍ය පරීක්ෂණ නම් තියෙනවා. අපි CRP ගැන කතා කරේ නෑ. ESR ගැන කතා කළේ නෑ. තවත් පරීක්ෂණ ගණනාවක්. හෝමෝන පරීක්ෂණ මේ තියෙනවානේ. එතකොට T3 T4 එතකොට තයිරොක්සින් ගොඩක් තියෙනවා. ඉතින් තව පරීක්ෂණ ඉදිරි වැඩසටහනක අපි කතා කරමු ජීවිතයට නැතුවම බැරි වෛද්‍ය පරීක්ෂණ පිළිබඳ පාඩම් දෙකක් අපි සංවිධානය කළා. වටිනා කරුණු විභාගයටත් අදාළයි පාඩම් පොතේ තියෙනවා. ජීවිතයට ඉතාම වැදගත්. මේ පරීක්ෂණ නැතුව බෑ බලාගෙන ගියාම දැන් ජීවත් වෙන්න. ඒ හින්දා වැදගත් වෙනවා. කොළඹ ජාතික රෝහලේ රසායන ව්‍යාධි වේදයේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගයා කටුලන්ද මහත්මියට අප ස්තුතිවන්ත වෙනවා. අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජන්නායක ගුරුතුමාට ස්තුතිවන්ත වෙනවා. නැවත